තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. ධර්ම ශ්‍රවණයේ වෙනුවෙන් සූදානම්ව මේ පැය බෞද්ධ ආරෝපවාහිනී නාලිකාව සමගින් ඒකාත්මිකව ගත කරන සුපින්වත් ඔබේ හිත සුව පිණිස බෞද්ධ ආරෝපවාහිනී නාලිකාව සුපින්වත් ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන විවාදාපන්න ධර්ම දේශනා මාලාවේ අද දවසට නියමිත දේශනාව මේ ආකාරයෙන් ආරම්භ කරන්නට සූදානම් වන්නේ. සදහැවතුනි, මෙතුම් දේශනාව උදෙසා අදත් සිදු කළා වූ ආරාධනය බෙත්සිතින් පිළිගෙන වැඩම කොට වදාළ මේරිකම බෝතලේ කිනිතුරාගල අරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය පූජනීය අවසරයි තල්ගමුවේ සුධීරානන්ද පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන් සාදුනාද නම්වා ධම්සභා මණ්ඩපයේ වෙත පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. පින්වත්නි, අද දේශනාව වෙනුවෙන් දායකත්වය ලබා දී කටයුතු කරන්නේ ඉතාමත් පෘථවේදී දායක පින්වත් පිරිසක්. විශේෂයෙන්ම මේ පින්වත් පිරිස අරමුණු වශයෙන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ විවිධ කාලවකවානුවල සිදු වූ ශාසන පරිහානි අවස්ථාවලදී 1753 දී සියම් මහා නිකාය වශයෙන් උපාලි තෙරුන් වහන්සේ හා වැලිවිට සරණංකර තෙරුන් වහන්සේ විසින්ද 1803 දී අමරපුර නිකාය වශයෙන් වැලිතොට ශ්‍රී ඥාන විමලතිස්ස තෙරුන් වහන්සේ විසින්ද 1863 දී රාමාන්‍ය නිකාය වශයෙන් අඹගහවත්තේ ඉන්ද්‍ර සහබර ඥානසාමි තෙරුන් වහන්සේ විසින්ද පිරිසිදු උපසම්පදා විනය කර්ම කරමින් රටට කළ මහා සේවය වෙනුවෙන් ඒ තෙරුන් වහන්සේලාට කෘතගුණ සැලකීමක් ලෙස උන්වහන්සේලාට පින්පෙත් අනුමෝදන් කරන්නටයි මේ පින්වත් පිරිස මේ දේශනාව ධර්ම දානයක් ලෙසින් මෙලෙසින් සංවිධානය කරන්නේ. එහෙමනම් ඒ දායක සුදීමුතුන්ගේ ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවා යන ප්‍රාර්ථනාවක් ඇතිව අපි ආරාධනා කරමු පින්වත් තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන් වහන්සේට මෙතෙන් සිට දේශනාව පවත්වන්නට. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමේ හෝති අහෝ සින්ති භවිස්සන්ති නොහෝති මේ සංඛාරා විගමිස්සන්ති වයංචස්සානුපස්සති තී. අදත් සුපුරුදු ආකාරයට කතවස්ස ප්‍රකරණය ඇසුරින් කෙරෙන විවාදාපන්න ධර්ම නැමැති ධර්ම සාකච්ඡාව, ධර්ම පාඩම, ධර්මානුශාසනාව මේ ග්‍රන්ථය තුල අපි පුද්ගල කතාවයි කරගෙන යන්නේ. අද බෝඩ් එකක් ගන්නෙ නැහැ, විශේෂයෙන් ලියන්න අඳින්න දෙයක් නැති නිසා. ඉතින් ඔබගේ මතකය ආවර්ජනය කරගත යුතුයි, ඒක සුරක්ෂිත කරගත යුතුයි, ඒක මානසට හොඳට ප්‍රගුණ කරගත යුතුයි. පස්සේ අමතක වෙන්නට පුළුවන්. නමුත් ප්‍රගුණ කරගෙන තියාගෙන ඉඳලා අමතක වීම සහ ප්‍රගුණ කරගෙන නැතුව යාන්තමට ඇහිච්ච මට්ටමින් අමතක වෙච්ච දේ, ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. දැන් අපි අවුරුදු 20කට විතර ඉදිරියේ දිගෙන ගත්තු දෑ හොඳට මනසට පුරුදු කරගත්තු නිසා අද අපට ක්ෂණිකව මේක බලනකොටම අර ධර්ම කරුණු ඔක්කොම මතක් වෙලා එනවා. ප්‍රගුණයි, ආගන්තුක බවක් නැහැ. අර බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙම තියෙන්නේ uppannam patibhanam duppati vinodiya කියලා. තමා ඇති කරගත්තු දැනුගත්කම් නැති කරන්න ලේසි නෑ. ඒකටම තව එකතු කරලා තියෙනවා උපන් රාගය, උපන් ද්වේෂය, උපන් මෝහය, උපන් ගමරට පිළිබඳව තියෙන ආසාව අත්හරින්න ලේසි නෑ කියලා. ඉතින් අපට ඒකේ වැදගත් වෙන්නේ අර උපන් ප්‍රතිභාණය, විශේෂයෙන් ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව ඇතිවෙච්ච ප්‍රවීණත්වය, දැනුවත්කම. ඉතින් අද කාලේ නොයෙක් විවේචන වැඩි,
ඒවා එකක්වත් බලන්න එපා මම නම් කියන්නේ. මම බලන්නෙත් නෑ. ඒ විවේචන කරන්නත් එපා, විවේචන වලට සවන් දෙන්නත් එපා. බාහිර දේවල් කරන්නේ මම කියන ධර්ම විනය සම්බන්ධයෙන්, ත්‍රිපිටක ධර්මයේ සම්බන්ධයෙන් වාද විවාද මහා ගොඩක් ಜಾති විවේචන තියෙනවා. බොහෝ දෙනෙක් කැමති වෙන්නේ තමාට තේරෙන කොටස අරගෙන ත්‍රිපිටකයෙන් තමන්ගේ තර්කයට හසු වෙන කොටස අරගෙන ඉතිරි ටික පස්සේ එකතු වෙච්චා කියලා ඒ මතයට අනුගාමික පිරිසක් හදා ගන්නට. තමා කැමති වෙන තමන්ට හසු වෙන ප්‍රමාණයට. අපි ඒක කරන්නෙම නැහැ. ඒක නොකරන එක මෝඩකමක් කියලා යමෙක් විග්‍රහ කරනවා නම් මම හරි කැමතියි ඒ මෝඩකමට. ඒ වගේ මෝඩයෙක් වෙන්න මම කැමතියි. ඒ නිසා මොකද අපි මේ දේශන පවත්වන්නේ සත්තා ජානාති අහං න ජානාමි. ශාස්ත්‍රෝන් වහන්සේ දන්නවා මම දන්නේ නැහැ. කියන තැන පිහිටාගෙන තමයි අපි නැගිටින්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ශ්‍රාවක පිරිසත් අන්න ඒ උපදේශයේ මත පිහිටාගෙන නැගිටින්න උත්සාහ දරන පිරිසක් විදිහටයි අපි සලකන්නේ. මේ කෙලෙස් බහුල කාලේ ආයුෂයේ ඊටාම අඩු වෙලා තියෙන කාලේ හීනාදි මුක්තික අදහස් එමට පහළ වෙනවා. ඒවා කොච්චර නැගිටලා තියෙනවද කියලා කිව්වොත් ඔබට සංවේගයේ ඇති වෙන්න මං කාරණයක් කියන්නම්. රහතුන් වහන්සේලා කියන ස්වාමීන් වහන්සේ නමකුත් කියනවා මේ පස්පව් දස කුසලයෙන් වැළකුණාට පස්සේ ඇති ස්වාමීන් වහන්සේ කෙනෙකුටවත් කාට වුණත් ඇති නිවන් අවබෝධ කර ගැනීමට ඒ සීලය ඒ හික්මීම ඇති කියලා. ඉතින් බලන්න දැන් මෙහෙම ගියාට පස්සේ නතර වෙලා තියෙන තැන ඉතින් පස්පව් දස කුසලයෙන් වැළකෙනවා කිව්වට පස්සේ පස්පවට ඇතුළත් වෙන්නේ නැහැ මෛතුන සේවනය. දස කුසලයට ඇතුළත් වෙන්නේ නැහැ මෛතුන සේවනය. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලාට කාන්තාවක සමග මෛතුන සේවනය කළත් කිසි වරදක් නැහැ. ඒක නිවන් මාර්ගට බාධාවක් නෙමෙයි කියන එකනේ කියන්නේ. කෙලිම මහායානේට ගිහිල්ලා තියෙනවා. මොකද පස්පව් වලට ඇතුළත් වෙන්නේ කාමයේ වරදව හැසිරීමනේ. දස කුසලයට ඇතුළත් වෙන්නේ කාමයේ වරදව හැසිරීමනේ. ඒ නිසා ඔය ඔච්චර දුර ගිහිල්ලා එච්චර දුර මේක ගෙනහිල්ලා තියෙනවා. ඒ නිසා ඒ වගේ කිසිම පදනමක් නැති, කිසිම තේරුමක් නැති, මුකරිකමක් පමණක් තියෙන බුද්ධ වචනයත් එක්කලා සාරාසයන් කල්පලක්ෂයක් පිරුව පාරමී නුවණත් එක්කලා අවුරුදු 7-8ක 10ක 12ක දැනුමක් ඇති කරගත්තු ඇත්තෝ හැප්පෙන එක සංවේග ජනකයි. හැබැයි ඒත් විවේචනය කරන්න යන්නට එපා. මොකද විවේචනය කරනකොට ඔබට අකුසල් වැඩෙනවා. ඒ නිසා මමත් කාලයක් සෑහෙන විවේචනය කළා. නමුත් දැන් ඒ විවේචනය කරනවා කියන එක භික්ෂුන් වහන්සේ නමක හෝ ගිහි කෙනෙකු හෝ විවේචනය කරනවා කියන එකෙන් සම්පූර්ණයෙන් මිදෙන්න උත්සාහ දරනවා. සෑහෙන දියුණුවක් තියෙනවා ඒකේ. විවේචනය නොකර ඉඳීමට කරපු අදිෂ්ඨානේ පිහිටාගෙන යනවා. ඒ නිසා අපි බුද්ධ වචනයට හැරිලා අපේ අභ්‍යන්තරයේ තේරුම් ගැනීමට උත්සාහ කරමු. බාහිර උගත්කම් වලින් මනින්න යන්නට එපා බුද්ධ ආගම. ඒක සාමාන්‍ය හීනාදි මුක්තික සත්වයාගේ තියෙන ක්‍රමයක්. අද මාතෘකා කළේ ඔබට හැමදාම ගාථා රත්නයක් සූත්‍ර පාඨයක් මාතෘකා කරනවා. මොකද ඒකාර ශ්‍රාවකයාගේ උද්‍යෝගය දනවනු පිණිස. මේකෙදි කියුනේ නමේ හෝති අහෝසින්ති. මම අතීතයේ ඌයෙමි කියලා එහෙම හැඟීමක් නැහැ. භවිස්සන්ති නොහෝති මේ අනාගතයේ මම වන්නෙමි කියලා එහෙමත් මට අදහසක් නැහැ. වර්තමානයේ මම වෙමි කියලා එහෙම අදහසකුත් නැහැ. මේක රහතුන් වහන්සේ නමකගේ ජීවිත අවබෝධය. උන්වහන්සේගේ මුඛයෙන්ම මතුවෙච්ච අවස්ථාවක්. එතකොට දැන් සාමාන්‍ය කෙනෙකුට කල්පනා වෙන්නට පුළුවන් අනාගතේ මම නොවන්නෙමි කියන එක හරිනේ. මොකද රහතුන් වහන්සේ නැවත උපදින්නේ නැති නිසා. නමුත් ඒ හිතන ක්‍රමයට නෙමෙයි, ඒ විශ්ලේෂණ ක්‍රමයට නෙමෙයි මෙතන කීවේ. එහෙනම් අතීතයේත් මම නොවුයේමි කියවනේ. එහෙනම් අතීතයට, වර්තමානයට, අනාගතයට පොදු එකම දෙයක් නෙමෙයි කීවේ. ඒතර අතීතයට මම නොවුයේමි කියලා කීවේ අතීතයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන. අනාගතයේත් මම නොවන්නෙමි කියලා කිව්වේ අනාගතයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන නැතිකමයි. වර්තමානයේත් මම නොවෙමි කියලා කිව්වේ
වර්තමානයේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙම ගත්තට පස්සේ අතීතයේ රූප වේදනා සංඥා සංකාර විඥාන මම කියලා කෙනෙක් නැහැ. අනාගතයේ රූප වේදනා සංඥා සංකාරත් නැහැ. ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනවන පාපු නිසා එතන සත්වයක් නැත. අතීතයේ සත්වයක් නැත. වර්තමානයේ සත්වයක් නැත. අතීතයේ සත්වයක් නැහැ කියලාගේ පංච උපාදානස්කන්ධය නැති නිසා. වර්තමානයේ සත්වයක් පුද්ගලයෙක් නැත කියලා දැක්කේ වර්තමානයේ පංච උපාදානස්කන්ධය නිසා. සත්වය නැහැ පංච උපාදානස්කන්ධයේ අතීතයේ विद्यमान වුණා. සත්වයක් නැහැ වර්තමානයේ පංච උපාදානස්කන්ධයේ विद्यमान වෙනවා. සත්වයක් පමණක් නොව පංච උපාදානස්කන්ධයක්වත් අනාගතේ නැහැ කියලා දුටුවා. ඉතින් අන්න ඒ රහතුන් වහන්සේගේ දර්ශනය ගාක් මේ පුද්ගල කතාවත් එක්කලා අවියෝජනීය විදියට අදත් කෙලින්ම දැන් පාඩමට අවතීර්ණ වීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. අද පොත අරගෙනම ආවා. මොකද හේතුව පොත අරගෙන යන්න හේතුව පාඩම් නැතිකම නිසා නෙවෙයි. පොත අරගෙනම ආවේ ඔබටත් මේ පොත පෙරලාගෙන ඒ පොතේ තියෙන ඒ පිටුවට අවධානය යොමු කරගෙන යන්න ඒ අංකය දක්වලා දීමට. එතකොට තමයි ඔබට තේරෙන්නේ දැන් මුල් එහෙම නැතිනම් පොත අත්‍යවශ්‍ය නම් මම මුල් පාඩමේ ඉඳලා පොත ගන්නේ නැතේ. මට පොතක අවශ්‍යතාවක් නැහැ. නමුත් ඔබට ඒක තේරුම් කර දීමට ඔබ ඒතෙන් අවධානය යොමු කරගෙන ඉන්න මම මේ කියන සංඛ්‍යාවත් එක්කලා ඒ ධර්මාර්ථයත් එක්කලා. දැන් අපට එතනදී තියෙන්නේ අපි දැන් පුද්ගල කතාව පිළිබඳව විස්තරයක් කරගෙන ඇවිල්ලා ඒකෙදි ඔබට අපි කීවා පුද්ගලයා පිළිබඳව පුද්ගල කතාව පළවෙනි කතාවේදී සුද්ධ සච්චි කට්ටය, ඕකාස සච්චි කට්ටය, අවයව සච්චි කට්ටය, කාල සච්චි කට්ටය කියලා අපි ඔබට විස්තරයක් කළා. දැන් ඉතින් ඒවා පිළිබඳව නැවත වතාවක් කියන්න ගියොත් හැමදාම එකපාරටම තමයි මට කී ඉන්න වෙන්නේ. ඒ නිසා ඒවා දැන් මම ඔබට කිව්ව හොඳට මතකේ තියා ගන්නට ඕනේ, මනස පුරුදු පුහුණු කර ගන්නට ඕනේ කියලා. ඊළඟට අපි ඔබට කියව සුද්ධ සච්චි කට්ටේ විතරයි මේකේ විස්තර සහිතව කියන්නේ කියලා. අනිත් ඒවා කියන්නේ නැහැ. දැන් අපට මේකේ අපි එක කතාවක් හමාර කරානේ. පුද්ගල කතාව කියන එක පුද්ගල කතාවේ පළවෙනි එක හමාර කළා. පළවෙනි කොටස 18ක් තියෙනවා කියලා ඔබට කියවනේ. දැන් අපට තියෙන්නේ මේ සත්වය පුද්ගලයා ඇත්ත වශයෙන්ම පරමාර්ථ වශයෙන් ඉන්නවද නැද්ද කියන එක තවත් ආකාරයකින් විශ්ලේෂණය කරනවා. ඒ දුර්මතයේ දුරලීමට දරන වෑයම්. සත්වය කියන්නේ සම්මුතිය පමණයි. පරමාර්ථ වශයෙන් යථාර්ථ වශයෙන් අභිධර්මාර්ථ වශයෙන් ගත්තට පස්සේ ස්කන්ධ පහක්, ආයතන 12ක්, ධාතු 18ක්, ඉන්ද්‍රිය 20ක්. මේකේ ආවේ ඒ 57ක් වූ ධර්මතා අනුවනේ. ඉතින් ඒ පුද්ගලයා සමානයි ස්කන්ධ පහ. පුද්ගලයා සමානයි ආයතන 12. අනාදී වශයෙන් අපි තේරුම් ගන්නට ඕනේ. එහෙමනේ ආදේශ වෙන්නේ. නැත්තම් ස්කන්ධ පහ සමානයි පුද්ගලයා. එහෙමද ගන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට දැන් ඒකේ තවත් වැරදි ආකාරයෙන් සත්‍යයයි මේ සම්මුති සත්‍යයයි පරමාර්ථ සත්‍යයයි පටලවා ගන්න තවත් දොරටුවක් වේ නම් අන්නේ දොරටුවේ තියෙන සාවාද්‍ය බව වැරදි බව තේරුම් කිරීමට තමයි මේ සුද්ධික සංසන්දනා කියන්නේ. එතකොට සුද්ධික සංසන්දනා කියන වචනේ තේරුම සුද්ධික කියලා කියන්නේ තනිකර. අර සුද්ධ සච්චි කට්ටය කියලා කිව්වේ. ඒ වගේ තනිකර කෙලින්ම සංසන්දනා කියලා කියන්නේ සසඳනවා, ගලපනවා. ගලපලා ඇත්ත නැත්ත මතු කරනවා. ඒකේ බලන්න දැන් ඔන්න පෙරලා ගන්න බුද්ධ ජයන්ති පොත් අපි එක එක්කෙනාගේ පොත් වෙනත් ඒවා පරිශීලනය කරනවා අඩුයි. බුද්ධ ජයන්ති පොත පිටු අංකයේ 30 ධර්ම කොටස් අංකයේ 17 පුද්ගල මේ පිටුව 30 කියලා ගත්තට පස්සේ ඔබට ලේසි 17 වෙනි අංකය අණු අංකය ඔන්න මේකේ බලන්න සකවාදී තේරවාදී නියෝජනය කරන්නේ අය බලන්න දැන් ඔබට පු ඒ කියන්නේ සකවාදී පුච්චා ඔය කෙටි කරලා තියෙන්නේ. එතන ඒ වචන වලට බය වෙන්නට එපා. ඒ වචන ටිකත් ඔබට පුරුදු වෙලා තියෙන්නට ඕනේ. සකවාදී පුච්චා තේරුම තේරවාදී පාර්ශ්වයේ නියෝජනය කරන උදවියගේ ਵਿਚාරීම. පුච්චා කියන්නේ ਵਿਚාරීම. පුග්ගලෝපලබ්බති සච්චිකත්ත පරමත්තේන රූපාංච උපලබ්බති යනබ සසඳනවන්න බලන්න. සසඳනවනේ බලන්න පුද්ගලයා සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් විද්‍යමානද රූපයත් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් විද්‍යමානද. තව විදිහකට කිව්වොත් පුද්ගලයාත් ස්කන්ධායතන ධාතු වශයෙන් විද්‍යමානද දක්නට ලැබෙනවද රූපයත්
ඒ විදිහට සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් ස්කන්ධාදී වශයෙන් ගත්තට පස්සේ එම විද්‍යමානද කියලා අහනවා. එතකොට ආමන්තා කියලා කියනවා. එතකොට එසේ කියනවා පරවාදීන්. ඊළඟට අහනවා සකවාදීන්. ඒක තවදුරටත් එයාව යොමු කරනවා ඉස්සරහට. අඤ්ඤං රූපං අඤ්ඤෝ පුග්ගලෝ. අන්න බලන්න. දැන් මෙතනදී සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් සත්වයක් ඉන්නවද රූපයක් තියෙනවද? දැන් මෙතන සත්වයා කියලා ගත්තා ඒක සම්මුතියනේ. දැන් රූපය කියලා ගත්තා ඒක පරමාර්ථය. එතකොට ඒක දෙකක් විග්‍රහ කිරීම දෙකක්. පරමාර්ථ සම්මුති සත්‍යයි පරමාර්ථ සත්‍යයි දෙකම එකට කරලානේ යහන්නේ. එතකොට දැන් මේ අය කියනවා පුද්ගලයාත් විද්‍යමානයි සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් රූපයත් විද්‍යමානයි සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන්. එතකොට ඇයි මේ පරවාදීන් එසේ කියලා කියන්නේ? ඔව් සත්‍යයත් විද්‍යමානයි මේ රූපයත් විද්‍යමානයි පරමාර්ථ වශයෙන් කියලා. ඇයි එතකොට එහෙම කියන්නේ? ඒ කියන්නේ අපි ඔය ඉතිසලා ගොඩක් අවස්ථාවලදී කීවා පුද්ගලෝ අතිපුද්ගලෝ අතහිතාය පටිපන්නෝ පරහිතාය පටිපන්නෝ යනාදී වශයෙන් සූත්‍ර ඕන තරම් තියෙනවා. අන්න ඒකෙල්ල කරලා මේ සකවාදීන් පරවාදීන් කියනවා සත්‍යාර්ථ පරව ඇත්ත වශයෙන් ගත්තොත් පුද්ගලයාත් ඉන්නවා කියලා කියනවා. ඊළඟට දේශනාවේ කොච්චරවත් තියෙනනේ රූපම් බික්කවේ පජහිතබ්බන් යනාදී වශයෙන් ඔය දේශනාවේ කොතෙකුත් තියෙන්නේ. ඒක අමුතු විස්තර රූපස්කන්ධය පිළිබඳව කියනකොට ඕන තරම්ගේ බඳු අවස්ථා තියෙනවා. එතකොට අන්න ඒ රූපය කියලා රූප වේදනා සංඥා සංකාර කියනකොට ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථංගමෝ යනාදී වශයෙන් අර සඳහන් වෙන ඉති රූපස් සමුදයෝ ඉති රූපස්ස අත්ථංගමෝ. එහෙම ඔය සතිපට්ඨාන ආදී සූත්‍රවල ඕන කොතෙකුත් තියෙනවානේ. අන්න ඒකෙල්ල කරලා තමයි මේගොල්ලෝ රූපය කියන එකත් විස්තර වෙලා තියෙනවා දේශනා. නිසා පරමාර්ථ වශයෙන් ගත්තට පස්සේ සත්වය පුද්ගලයා එකත් හරි ඒත් ඉන්නවා. රූපය වශයෙන් ගත්තට පස්සේ ඒත් තියෙනවා කියලා කියනවා. එතකොට ඒක තමයි ආමන්තා කියලා කියන්නේ. එසේ කියනවා. එතකොට අහනවා සකවාදීන් ආයපාරක් අහනවා කාරණේ පැහැදිලි කරලා දීමට වරද තේරුම් කරලා දීමට අඤ්ඤං රූපං අඤ්ඤෝ පුද්ගලෝ. එතකොට ඔය රූපය කියන එක පුද්ගලයා කියන එක රූපය වෙනයි පුද්ගලයා වෙනයි එහෙමද කියලා අහනවා. එතකොට කියනවා නහේවං වත්තබ්බේ. එහෙම නොකිය යුතුයි කියලා කියනවා. දැන් මොකද එහෙම ගත්තා නම් මෙන්න රූපේ පැත්තකින් තිබ්බා කෝ පුද්ගලයා. රූප කය මෙන්න පැත්තකින් අපි කියමු එහෙම ගන්න. දැන් අද සකවාදීන්ට ඒතර අහන්න පුළුවන්. සකවාදීන් අහනවා හරි. ඔයත් කියන විදිහට මෙන්න චක්කුසෝත ආදී වශයෙන් මෙන්න රූප ටික රූපස්කන්ධය මෙන්න පැත්තකින් දේව කෝ සත්වය. එහෙම නැත්තම් සත්වයා බෙන් සත්වයා කියලා කෝ රූපය දැන් අහන්න පුළුවන්. දැන් සකවාදීන් ඕක අහනවා. එතකොට සකවාදීන් අහන හින්දා තමයි එහෙම අහගෙන ආවොත් දක්වන්න කෙනෙක් නැහැ. මොකද රූපය කියන එකට දාපු නමක් තමයි සත්වයා කියලා කියන්නේ. ඒ නිසා සත්වයයි රූපයයි දෙකක් ඒක හඳුන්වපු දෙආකාරයක්. විස්තර කරපු දෙආකාරයක්. නමුත් එකම දේ ගැනයි විස්තර කරන්නේ. ඒ නිසා මේ ඒක අහන නිසා තමයි අනිත් පැත්තට එහෙනම් රූපය මේ රූපය අයින් කරා. කෝ සත්වයා. එහෙම නැත්නම් සත්වයා පුද්ගලයා අයින් කරා කෝ රූපය කියලා ඇහුවොත් අන්න එතකොට උත්තර නැති වෙනවා. ඒ නිසා තමයි මෙතන කියන්නේ නහේවං වත්තබ්බේ. එහෙම නොකිය යුතුයි කියලා කියනවා. සත්වයා අනෙකක් රූපය අනෙකක් කියලා කියවට පුද්ගලයා අනෙකක් රූපය අනෙකක් කියවට පස්සේ ඒක එහෙමද කියලා අහනවා. එතකොට එහෙම නොකිය යුතුයි කියලා කියනවා. දැන් ඉස්සෙල්ලා අර විදිහට ගත්තට පස්සේ දෙකම තියෙනවා නම් තියෙන්න ඕනනේ. දැන් ඉස්සෙල්ලා කියනවනේ මෙතන පුද්ගලයාත් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් විද්‍යමාන වෙනවා. රූපයත් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් විද්‍යමාන වෙනවා. දැන් අපි ගත්තොත් දැන් රූපය විද්‍යමාන වෙනවා. වේදනාවත් විද්‍යමානයිනේ. ඇයි? රූපයත් පරමාර්ථ වශයෙන් කීවේ වේදනාවත් පරමාර්ථ වශයෙන් කීවේ. එහෙමනේ. දැන් අපි ගත්තොත් චෛතසික සිත ගත්තා කියනකො දැන් අපි කියනවා සිතත් පරමාර්ථ වශයෙන් විද්‍යමානයි වේදනා චෛතසිකයත් පරමාර්ථ වශයෙන් විද්‍යමානයි. ඒක දෙවෙනුවට අහන කොටත් දැන් දෙවෙනකොට ඊළඟට හැවුවොත් එහෙම එතකොට වේදනාව අනෙකක් විඥානය අනෙකක් එහෙමද? ඔව් ඒක හරි. ඒක හරිනේ. විඥානය වෙන එකක් වේදනාව වෙන එකක්. පංච පාදානස්කන්ධය ගත්තට පස්සේ. හැබැයි මෙතන මේ සත්වය අනෙකක් රූපය අනෙකක් කියන්න බෑ. මොකද රූපය මුල් කරගෙනම තමයි මෙතන රූපේ ගත්තට රූප වේදනා සංඥා සංකාර විඥාන පහම ඉදිරියට විස්තර වෙනවා.
ඒකක් පාසා අහනවා. පුද්ගලයා විද්‍යමානද වේදනාවත් විද්‍යමානද? එතකොට ඔව් කියලා කියනවා. එතකොට ඊළඟ සංඥාව, සංස්කාර, විඥාන පහම ගන්නවා. එතකොට ඒ විදිහට එකින් එකට අයින් කරා කියනවා. දැන් රූපයත් අයින් කරා. වේදනාවත් අයින් කරා. සංඥාවත් අයින් කරා. සංස්කාරයත් අයින් කරා. විඥානයත් අයින් කරා. කෝ සත්වයා? කෝ පුද්ගලයා? අන්න ඒ භීතිය නිසා තමයි ඒ අහුවෙන නිසා තමයි මෙතන කිව්වේ මේ අහු කරනවා මෙතන ඇවිල්ලා. සකවාදීන් එහෙම කරනවා. සකවාදීන් සම්පූර්ණයෙන් මතවාදීව හිර කරනවා. හිර කරාට පස්සේ උත්තරයක් නැති වෙන වගේ පේනකොට එහෙම නොකිය යුතුයි කියලා කිව්වා. දැන් මෙතනදී මේ සත්වයා පුද්ගලයාත් විද්‍යමානයි රූපයත් විද්‍යමානයි කියලා ගත්තා නම් වෙන වශයෙන් තියෙනවා නම් මෙතන රූපේ අනෙකක් පුද්ගලයා අනෙකක් ඒකත් ඔව් කියන්නට ඕනේ. නමුත් ඒගොල්ලන්ට එහෙම කියන්නට බෑ. මොකද ඒගොල්ලෝ දන්නවා දැන් අහුවෙන්න යන්නේ. දැන් වැඩේ වරදිනවා. ඒ නිසා තමයි එසේ නොකිය යුතුයි කියලා එක බේර ගන්නවා. අපේ භාෂාවෙන් කිව්වොත් අපේ ග්‍රාම්‍ය භාෂාවෙන් කිව්වොත් ඒ නිසා තමයි එහෙම කියන්නේ. එතකොට අහපු ප්‍රශ්නේ එකයි. පුද්ගලයා රූපය දෙකම විද්‍යමාන සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් අඤ්ඤං රූපං අඤ්ඤං පුද්ගලෝ අඤ්ඤෝ පුද්ගලෝක එකම ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එතකොට එකම ප්‍රශ්නෙට පළවෙනි එකේදී ඔව් කියනවා දෙවෙනි එකේදී එහෙම නෙමෙයි කියලා කියනවා. ආන්න ඒක තමයි කියන්නේ ආජානහි නිග්ගාං. නිග්‍රහය පිළිගන්න. ඕක කියන්නේ පටිජානිත්වා අවජානාති අවජානිත්වා පටිජානාති කියලා ඕක විනය සඳහන් වෙන්නේ. ඉස්සරලා ඒක පිළි අරගෙන පස්සේ ඒකට අවමන් කරනවා. ඒක නෙවෙයි කියලා කියනවා. ඉතින් ඒක තමයි මේ වුනේ. එතකොට ඒක නිග්‍රහ කටයුතුයි. එකම ප්‍රශ්නේ ක්‍රම දෙකකින් අහනකොට උත්තර දෙකක් දෙනවා. හැබැයි අහුව එකම ප්‍රශ්නේ ක්‍රම දෙකකට හැව්වේ. ක්‍රම දෙකකට අහනකොට උත්තරේ දෙකක් වෙන්න බෑ. ක්‍රම දෙකකට ප්‍රශ්නේ හැවුවට උත්තරේ එකයි. නමුත් මේගොල්ලෝ දෙන උත්තරේ ක්‍රම දෙකකට ප්‍රශ්නේ හැවුවා උත්තරේ දෙනවා උත්තර දෙකක් සම්පූර්ණයෙන් පරස්පර විරෝධී උත්තර දෙකක්. ඕන් ඔය විදිහටයි මේක යන්නේ. ඉතින් ඔතෙන් දෙනකල් තමයි ඔබට අවබෝධ කරගන්න තියෙන්නේ. තේරුණාද? ඔතෙන් දෙනකල් තමයි ඊට පස්සේ ඔබට තියෙන්නේ තවදුරටත් ඒ පරවාදීන්ගේ අදහස වැරදි කියන එක ක්‍රම දෙකකට තහවුරු කරනවා. ඒක තමයි මේ කියන්නේ මේ අනුලෝම ටපනා අනුට කියලා තියෙන්නේ. අනුටපන අනුയോഗ ටපනා අනුയോഗ කියලා කියන්නේ අරගොල්ලෝ කියපු කතාව ඔස්සේම යොමු කරලා කරුණ තබනවා. ඒ කියන්නේ මේක වැරදි කියන එකට කරුණ හේතු ගන්නවා. ඒ කියන්නේ හංච පුද්ගල උපලබ්ධි සච්චිකට පරමාර්ථය රූපාංච උපලබ්ධති. ඉතින් ඒ කියන්නේ දැන් මේගොල්ලෝ පළවෙනිවර කියපු කතාවෙන් ඔය ගන්නේ 17 ඔය සකවාදී පුච්චා කියන තැනින් මේ ගන්නේ. ඒගොල්ලන්ගෙන්ම අරගෙන ඒගොල්ලන්ටම තේරුම් කරලා දෙනවා. ඒකනේ මේ කරන්නේ. ඒගොල්ලන්ගේම වරද ඒගොල්ලන්ට තේරුම් කරලා දෙනවා. බලන්න හංච පුද්ගල උපලබ්ධි. අපි සිංහලෙන්ම කියනනම් අරයත්තන්ට කියන්නේ පරවාදීන්ට කියන්නේ ඉතින් ඔය ඇත්තෝ කියනවා නම් සත්‍යාර්ථ පරමාර්ථ කියන මේ ස්කන්ධ ආදී වශයෙන් පුද්ගලයාත් ගන්න පුළුවන් නම් රූපයත් ගන්න පුළුවන් නම් ඕන් එතනින් ඒ ටිකට තමයි කියන්නේ අනුලෝම ටපන. ඊළඟට කියනවා ඒ නිසා ඔය ඇත්තෝ රූපේ අනෙකකි පුද්ගලයා අනෙකකි කියලා කියන්නට ඕනේ. තේන වතරේ වත්තබේ අඤ්ඤං රූපං අඤ්ඤෝ පුද්ගලෝ එහෙම කියන්නට ඕනේ. ඒ කියන්නේ අනුලෝම පාපන. අරගොල්ලෝ කියපු එක ඒ කියපු ක්‍රමයටම පිළිවෙලටම කියනවා එහෙම කියලා. ඒ කියන්නේ ඉස්සරලා ඔය අනුලෝම පාපනා කියලා කියන්නේ මේ අනුලෝම ක්‍රමේනේ මේ ඉන්නේ පුද්ගලෝ උපලබ්ධතිය පළවෙනි ඡේදෙන් ආවේ. පුද්ගලෝ උපලබ්ධති සච්චිකත්ත පරමත්තේන රූපාංච උපලබ්ධති සච්චිකත්ත පරමත්තේන. ඒ අනුලෝම කියන පිළිවෙල ක්‍රමේනේ. උඩ ඉඳලා එන පිළිවෙල. ඒ නිසා ඒක තමයි ඒකට අනුලෝම පාපනා කියනවා. අනුලෝම ටපනා කිව්වේ ඒ උඩ ඉඳලා පිළිවෙලට ගත්තු නිසා ඒක වරද තීරුම් කිරීමට මගකට ගෙන යෑම. අනුලෝම පාපනා කියලා කියන්නේ මේ තවදුරටත් ඒකට යොමු කරනවා. එතන වැරදි කියලා. ඊළඟට කියනවා මේ දෙකම එකතු කරලා අනුලෝම ටපනාවයි අනුලෝම පාපනාවයි දෙකම එකතු කරලා මේක තීරුම් කරනවා. ඉතින් ඔය ඇත්තෝ මේ සත්වය පුද්ගලයා විද්‍යමානයි පරමාර්ථ වශයෙන් රූපයත් විද්‍යමානයි කියලා දැන් මෙතන කීවනේ. එතකොට කියනවා ඒ නිසා ඊළඟට ඔය ඇත්තෝ කියනවා සත්වය අනෙකක් රූපේ අනෙකක් කියලා කියනවා. මේක ඔය ඇත්තන්ට වැරදිච්ච තැනක්. මේක මිත්‍යාවක්. මේක නොමනාව ගැනීමක්. මේක වැරදිච්ච තැනක් කියලා ඔන්න තහවුරු කරනවා. ඒ ටිකට කියන්නේ මොකක්ද?
අනුලෝම ක්‍රමය. අනුලෝම ටපනා, අනුලෝම පාපනා, අනුලෝම ආරෝපණා. ඇයි? පළවෙනි එකේ 17 පළවෙනි අංකේ තියෙන පුද්ගලෝපලබ්ධති ඒ විදිහට ගිය නිසා. ඊළඟට ඒක උඩ ඉඳලා පහළට ආපු ක්‍රමය. ඊළඟට දැන් පටිලෝම ටපනා කියලා තව එකක් තියෙනවානේ. ඒකෙන් කියන්නේ මොකක්ද? නෝචේ ඒකෙන් කියන්නේ පහළ ඉඳලා උඩට යනවා. පහළ ඉඳලා උඩට යනවා. ඇයි මේගොල්ලෝ නැහැව මං නොකිය යුතුයි කියලා කියන්නේ? දැන් පහළ ඉඳලා උඩට යනවා. ඒකෙදි කියන්නේ පටිලෝම ටපනා. ඒකෙදි කියන්නේ නෝචේ පණ වත්තබ්බේ අඤ්ඤං රූපං අඤ්ඤෝ පුද්ගලෝ. ඉතින් ඔය ඇත්තෝ දැන් බලන්න ඒකේ අග ඉඳලා උඩට යන්නේ. පහළ ඉඳලා උඩට යන්නේ. බලන්න අඤ්ඤං රූපං අඤ්ඤෝ පුද්ගලෝ. දැන් අර අනුලෝම ටපනා ටිකේ ආවේ බලන්න අනුලෝම ටපනා අනුලෝම පාපනා අනුලෝම ආරෝපණ ආවේ උඩ ඉඳලා පහළටනේ පුද්ගලෝපලබ්ධති කියලා. දැන් මේකේ බලන්න පටිලෝම ටපනා වෙන්නේ මේකේ 아무තු දෙයක් නැහැ. මේකේ එන්නේ අර වරදක් කරාට පස්සේ ඒක මුල ඉඳලා ඇවිල්ලා කියන ඔයත් වැරදි කියලා අපි කියමු මොකාරි වරදක් කෙනෙක් කරාට පස්සේ මුල ඉඳලා එනවා හේතුවේ ඉඳලා එනවා මුල ඉඳලා ඇවිල්ලා කියන ඔයත් වැරදි කියලා කියනවා. තව තැනක ඉඳලා කියනවා ඒ කරපු තැන ඉඳලා ගිහිල්ලා කරන මේක වැරදි කියලා කියනවා. මේ ක්‍රමයනේ මේකේ 아무තු හාස්කමක් ඇත්තේ නැහැ. මේකේ මහා ප්‍රහේලිකාවක් ගැඹුරු තැනක් ඇත්තේ නැහැ. ඔන්න බලන්න මෙන්න මේ කියන පටිට කියලා තියෙන්නේ. ඒකේ තේරෙනවා පටිලෝම ඨපනා. පටිලෝම ටපනා එකේ කියන්නේ නෝචේපන වත්තබ්බේ අඤ්ඤං රූපං අඤ්ඤෝ පුද්ගලෝ. ඉතින් ඔයත් කියනවා නම් රූපය අනෙකක් සත්වය අනෙකක් කියලා නොකිය යුතුයි කියලා කියනවා නම් එහෙමනම් ඔයත් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් පුද්ගලයාත් ලැබෙයි රූපයත් ලැබෙයි කියලා නොකිය යුතුයි. අර එතන න කියන එක දාලානේ ඒකනේ පටිලෝම කියලා කියන්නේ. ඉතින් ඊළඟට තහවුරු කරලා මේගොල්ලන්ට වරද පටවනවා වරද තේරුම් කරලා දෙනවා අවසානයෙන් ඒක නිෂ්ඨාවට යනවා. ඔය ඇත්ත මේ සත්‍ය පුද්ගලයා වගේම රූපයත් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් ලැබෙයි කියලා නැවත වතාවක් රූපය අනෙකක්ද සත්වය අනෙකක්ද කියලා අහනකොට එතකොට ඒක නැහැ කියලා කියනවා. මෙන්න මේක මිත්‍යාවක්. මේක මිත්‍යාවක්. ඔය ඇත්තන්ට වැරදිච්ච තැනක්. මේක හදාගන්න මේක වැරදි කියලා ඔන්න ඔය තේරුම් කිරීම තමයි ඔය දැන් ඔබට මං හිතන්නේ වෙනදා පාඩමට වඩා මම දැන් එකින් එකට ඇඟිල්ල තිය අංක කිය වචනේ තේරුම කිය තෝරපු නිසා තේරෙන්නට ඇති. එතකොට ඕක ඊළඟට දැන් අපිට බලන්න දැන් ඔය 21 වෙනි අණු අංකයේ තියෙනවා සකවාදී පුච්ඡාදී වශයෙන් ඒකේ 아무තු දෙයක් නැහැ. ඒකේ මොකක්ද තියෙන්නේ? වේදනාවයි පුද්ගලයයි අර විදියට සසඳලා අහනවා වරද තේරුම් කරලා දෙනවා. සංඥාවයි පුද්ගලයයි සංස්කාර පුද්ගලයයි ඊළඟට විඥානයයි පුද්ගලයයි. ඔන්න ඔය ක්‍රමයට තමයි මේ පහම සම්බන්ධ කරලා යනවා. එහෙම ගිහිල්ලත් අර විදියටම අනුලෝම තපනා, අනුලෝම පාපනා, අනුලෝම ආරෝපණා. පටිලෝම තපනා, පටිලෝම පාපනා, පටිලෝම ආරෝපණා. ඒ ටික ඒ විදියට යනවා. ඉතින් ඕක නිසානේ අපට ඕකේ මුල ඉඳලම කිව්වේ මේ අනුලෝම පංචකය කියලා. අනුලෝම පංචකේ පටිලෝම පංචකේ මුල් පාඩම් වලදී අපි කියලා දුන්නා. ඊළඟට පංච උපාදානස්කන්ධයටත් ඔය විදිහට සත්‍ය පුද්ගලයා කියන මේක සම්බන්ධ කරගෙන ගිහිල්ලා ඊළඟට ගලපනවා පුද්ගලයාත් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් විද්‍යමාන වේද චක්කායතනයත් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් විද්‍යමාන වේද. දෙති මේ අත්වර අත්තිපුද්ගලෝ අත්හිතය පටිපන්නෝ යනාදී වශයෙන් කියන දේශනාව මුල් කරලා ඔව් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් සත්වයාත් ලැබෙනවා. ඊළඟට අර රූපායතනං ආදී මේ චක්කායතන යනාදී වශයෙන් ආයතන විභංග ආදී සඳහන් වෙනවානේ. සූත්‍ර පිටකයේ තියෙනවා, අභිධර්ම පිටකයේ තියෙනවා, විනය පිටකයේ සමහර තැන්වල තියෙනවා. ඒතර ආයතන ගැන කතා කරලා තියෙන නිසා දේශනාවේ තියෙන නිසා එයත් කියන ආයතන කියන එකත් මෙතන ගත්තොත් චක්කායතනය කියන එකත් විද්‍යමානයි කියලා කියනවා. සත්‍ය පුද්ගලයා කියත් එක විද්‍යමානයි. සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් ලැබේ කියලා කියනවා. ඒකෙත් අර විදියට මේකේ ආයතන 12ම ගන්නවා. ආයතන 12ම අරගෙන මෙන්න චක්කායතනේ, සෝතායතනේ, ගාහනායතනේ, ජීවායතනේ, කායායතනේ, මනායතනේ, රූපායතනේ, සද්ධායතනේ, ගන්ධායතනේ, රසායතනේ, පොට්ටබ්බායතනේ, ධම්මායතනේ. මේ ටික එකින් එකට අරගෙන මෙන්න ඇස සත්වයක් ඉන්නවද? වෙනම මෙන්න චක්කායතනේ කියන එක මෙන්න සත්වයක්. මෙන්න සෝතායතනේ මෙන්න සත්වයක්. එහෙම දක්වන්න පුළුවන්ද? ඒ විදිහට එක එක අරගෙනත්
සත්වයක් කියන එකේම කොටස්නේ ඔය චක්කායතන, සෝතායතන, ගාහනායතන ආදී වශයෙන් ගන්න. ඒ කොටස් 12ම අරගෙන ඊළඟට අපට අයින් කරගන්න වෙනවා ඔකේ ධම්මායතනයේ තියෙන නිර්වාණය. මොකද නිර්වාණය එකට ඇතුළත් වෙන්නේ නැහැනේ. කෙසේ නමුත් ඒ ධර්මායතනයේ තියෙන සත්වයා පුද්ගලයා කියලා හඳුන්වන එකේ කොටස් තියෙනවනේ. චිත්ත චෛතසික ටික තියෙනවා, සුකුම රූප ටික තියෙනවා. ඒ නිසා එක පස්සට තේරුම් ගන්නකො. දැන් චක්කායතන, සෝතායතන ආදියත් අයින් කරලා රූපායතන ආදී ටිකත් අයින් කළාට පස්සේ ඒ ටික වෙනම සත්වයා තව වෙනමත් ඉන්නවද? අන්න නැහැ. අන්න ඒ ක්‍රමේ තමයි එතන අර පංච උපාදානස්කන්ධයේ කියපු ක්‍රමෙම තමයි. මොකද පංච උපාදානස්කන්ධය කීවත් ආයතන 12 කියලා කීවත් ධාතු 18 කියලා කීවත් ඉන්ද්‍රිය 22 කියලා කීවත් සමස්තයක් පරමාර්ථ ධර්ම වලින් බහුතරයක් අරගෙන සත්‍ය පුද්ගලයා කියන ඒක ආදේශ කරන ක්‍රමය. ඊළඟට දැන් අපි ගත්තොත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ගත්තු ගමන් කෙලින්ම සත්වය කියන පදාර්ථයේ තුල ඒ ටික ඔක්කොම තියෙනවා. ඊළඟට ආයතන 12 ගත්තොත් ඒකේ පොඩි වෙනස්කම් තියෙනවා. ධාතු 18 ගත්තොත් වෙනස්කම් තියෙනවා. ඉන්ද්‍රිය 22 ගත්තොත් ඒකේ සීමිත පරමාර්ථ ධර්ම ටිකක් තමයි සත්වය පුද්ගලයා කියන එකට පටලව ගන්න ආකාරය විස්තර කරලා තියෙන්නේ. එතකොට ඒ කියන 57ක් ධර්මතාවම මෙන්න මේ විදිහට විග්‍රහ කරගෙන යා යුතුයි. ඔය රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංස්කාරස්කන්ධේ, විඥානස්කන්ධය සත්වය පුද්ගලයා. ඒකත් එක්කලා සසඳ ආපු විදිහට සසඳලා අර විදිහට මේක වැරදි කියලා අනුලෝම ක්‍රමයට, ප්‍රතිලෝම ක්‍රමයට එන අනුලෝම පංචකයේ, පටිලෝම පංචකයේ කියන මේ ටික ඔක්කොම යන්නට ඕනේ. ආයතන 12ටත් ඒ විදිහට ගන්නට ඕනේ. ධාතු 18ටත් ඒ විදිහට ගන්නට ඕනේ. ඉන්ද්‍රිය 22ටත් ගන්නට ඕනේ. ඔන්න ඕක තමයි සැසඳීම මුල් කරගෙන 57ක් වූ ධර්ම විස්තර කරපු ක්‍රමය තමයි මේකේ. ඒකයි මේකට කියන්නේ සුද්ධික සංසන්දන. තනිකරම ස්කන්ධාදී අරගෙන සත්වපුද්ගලාදියත් එක්කලා සසදලා ඒ පරමාර්ථ සත්‍යයි සම්මුති සත්‍යයි ගලපලා ඒ දෙක කලවම් නොකරගත යුතුයි කියන එක පැහැදිලි කිරීමට තමයි එහෙනම් මේ සැසඳීම මුල් කරගෙන තනිකරම සැසඳීම, කෙලින්ම සැසඳීම ස්කන්ධාදියත් සත්වය පුද්ගලාදිය සසඳ විස්තර කරගෙන ආපු ක්‍රමය තමයි එතකොට සුද්ධික සංසන්දනා කියලා ඔකේ විස්තර කරගෙන එන්නේ. ඉතින් සුද්ධික සංසන්දනා කියලා ඒ විදිහට ගත්තට පස්සේ ඒකෙත් අර විදිහට පරවාදීනුත් අනිත් පැත්තට ප්‍රශ්න කරනවා. ඉතින් පරවාදීන්ගේ ප්‍රශ්න කිරීම සහ පරවාදීන් ඒ විදිහට සත්වය පුද්ගලයා කියන එකයි මේ කියන ස්කන්ධාදියයි සම්මුතියයි පරමාර්ථයයි ඒක අරගෙන ඉස්සරහට ඇවිල්ලා ඒගොල්ලන්ගේ වැරදීම ප්‍රකට වෙනවා. ඒගොල්ලෝගේ මිත්‍යාව ප්‍රකට වෙනවා. ඒගොල්ලෝ වරද්දාගෙන තියෙනවා කියන එක මෙතන අවුලක් ඇති කරගෙන තියෙනවා කියන එක ප්‍රකට වෙනවා. ඉතින් ඒක හොඳයි. බුද්ධිමතා එතකොට කාටද වැරදිලා තියෙන්නේ කියන දැන් අපි දැන් මේ විග්‍රහයක් කරන්න උනත් දැන් අපි විග්‍රහයක් කරනකොටත් ඔබ තේරුම් ගන්න මේ අපි මේ ත්‍රිපිටක ධර්මයට අනුකූලව මම විස්තර කරගෙන යනවා. ඒ විස්තර කරගෙන යනකොට ඔබට තව තව ආකාරයෙන් හිතෙන්නත් පුළුවන්. මටත් තව තව ආකාරයෙන් හිතෙන්නත් පුළුවන්. ඉතින් මම කියන ආකාරයෙන් විස්තර කරලා දෙන්නම්. ඔබට තව තව ආකාරවලට හිතෙනවා නම් ඔබ ඉස්තරලාම මේකේ කියන ආකාරය තේරුම් ගන්න. මේකේ කියවෙන ආකාරයේ තේරුම් අරගෙන ඔබටත් තව තව ආකාරවලට හිතෙනවා නම් ඒ දෙකට මධ්‍යස්ත වෙන්න. අනේකයි මම සාමාන්‍යයෙන් ධර්ම විග්‍රහයක් කරනකොට මටත් ඒ වගේ අදහස් පහළ වුණොත් අපි දන්නවනේ අපි අසර්වඥයි සම්මා සම්බුදුරජාණන් සර්වඥයි කියලා. අවබෝධ වෙලා නැහැනේ. ඒ නිසා මම කියන්නේ Tamanටත් ඒ පිළිබඳව ඒක පළවෙනි තැන දෙන්න හොඳට කාලයක් පරිශීලනය කරන මේ ධර්ම කොටස්. පරිශීලනය කරනකොට ඔබට තවත් ආකාරයකට මේක මෙහෙමත් වෙන්න බැරිද කියලා හිතුනොත් ඒක දැඩිව ගන්න යන්නට එපා. මනසට දෙකටම ඉඩක් තියලා තියාගන්න. තව කෙනෙකුට තෝරලා දෙන්න යනවා නම් ඒක එතනත් කියන්න ත්‍රිපිටකයේ මෙන්න මේ ධර්ම කොටාසේ මෙහෙමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒක පිළිබඳ මට මෙහෙම අදහස් පහළ වෙලා තියෙනවා. එතනින් නතර වෙන්න. තමන්ගේ අදහස සම්පූර්ණයෙන්ම අරකෙනාට ඇතුළු කරන්න යන්නට එපා. මට මෙහෙම අපි එහෙම කරන්න ගියොත් එහෙම දැන් මට මේක තේරෙන ආකාරය අරගෙන ඒක තමයි හරි කියලා මම කියනවා. තව ස්වාමීන් වහන්සේ නමක් මේක කියවලා බලලා උන්වහන්සේ කියන මට තේරෙන්නේ මේකයි මේකේ අර්ථය කියලා දැඩිව ගන්න ගියොත් 100ක් නමක් ගිහියෝ 100ක් ඒ විදිහට තේරුම් කරන්න ගියොත් මොකද්ද වෙන්නේ අන්තිමට නතර වෙන්නේ කොහෙද ඉතුරු වෙන්නේ කොතනද? ඒ නිසා ඒ තත්ත්වයන්ට වැටෙන්නේ නැතුව එහෙම Tamanට වැටහෙනවා නම් මෙහෙමයි කියලා ඒකත් තියාගන්න හිතේ.
තව තමන් රහත් වෙලා නැහැ. තමන් බුදු වෙලා නැහැ. ඒ මතකේ ඊට වඩා ඉස්සරහින් තියාගන්න. එතකොට තමන්ට පාඩුවක් නෙවී යන්නට පුළුවන්. මොකද අපි බුදු වෙනකල් අපට ඉගෙන ගන්න දේවල් එමටයි. අන්න බලන්න දැන් පිටු අංකය 36. පිටු අංකය 36. ඡේද අංකය 74. පු කියන්නේ පරවාදී පුච්චා. පුද්ගලෝ නූපලබ්බති සච්චිකට්ඨ පරමත්තේන. ඔන්න දැන් ඒගොල්ලෝ අනිත් පැත්තට අහනවා. පුද්ගලයා සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් විද්‍යමාන නැද්ද කියලා අහනවා. එතකොට සකවාදීන් කියනවා ඕනේ නැහැ. මොකද ස්කන්ධාදීනේ. එතකොට පරවාදීන් අහනවා ඇයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනව නේද අතිපුද්ගලෝ අත්හිතය පටිපන්නෝයි තියෙන. තමාගේ දියුණුව පිණිස පිළිපන්නා වූ පිළිපදිනා වූ පුද්ගලයෙක් ඉන්නවා. ඒ වගේම රූපයත් විද්‍යමානයි කියලා දේශනා කරලා තියෙනෝනේ. රූපම් බික්කවේ පජහත යනාදී වශයෙන්. එතකොට මේ දෙකම තියෙන ඔය දේශනාවේ අගේට තියෙන්නේ. එහෙම දේශනාවක් තියෙනව නේද? එතකොට ඉතින් සකවාදින නෑ කියන්න බෑනේ. ඔය තියෙන දේශනා ඔව් තියෙනවා කියලා කියනවා. එතකොට මේගොල්ලෝ කියන අඤ්ඤං රූපං අඤ්ඤෝ පුද්ගලෝ. අන පරවාදීන් සකවාදීන්ට ඉස්සරහට අරයි යනවා. මේ මතේ හර මේ රූපයන් එකක් පුද්ගලයන් එකක් ඒක හරි නැද්ද කියලා අහනවා. නෑ එහෙම කියන්න එපා කියලා කියනවා. කවුද කියන්නේ? සකවාදීන් කියන්නේ. මොකද හේතුව? රූපය කියලා කියන්නේ පරමාර්ථ සත්‍ය ක්‍රමයට කරපු දේශනාව. පුද්ගලයා කියලා කියන්නේ සම්මුති සත්‍ය ක්‍රමයට දේශනා කරපු ක්‍රමය. ඒ නිසා මේ සකවාදීන් මේ නියම බුද්ධ වචනේ ගෙන හර දක්වනවා. ඒතර පරවාදීන් හිතන ඔයත් ඉස්සරලා කියවා මේ දේශනාව තියෙනවා මේ සත්වය පුද්ගලයා කියලා දේශනාව තියෙනවා. රූපය වේදනාව ආදී වශයෙන් සත්වය කියලා දේශනාව තියෙනවා. පස්සේ අහනකොට මේ දෙකක්ද කියලා ඔයත් කියන නෑ කියලා. ඒ නිසා ආජානහි නිග්‍රහය පිළිගන්න කියලා කවුද මේ? පරවාදීන් අභූත වශයෙන් සකවාදීන්ට නිග්‍රහයක් කරනවා. ඔන්න ඔය විදිහට නෙමේ කියන්නේ. ඉතින් ඕකේ ඔය හැම තැනකදීම ඔබට මතක තියාගන්නට අර කියපු සුද්ධ සච්චිකට්ඨය පළවෙනි මේකේ විග්‍රහ කරපු ආකාරය අපි මුලින්ම කිව්වා ඔබට සුද්ධ සච්චිකට්ඨයේ පමණයි සම්පූර්ණයෙන් විස්තර වෙන්නේ. ඊළඟට ඕකාස සච්චිකට්ඨය, අවයව සච්චිකට්ඨය, කාල සච්චිකට්ඨය කියන ඒවා විස්තර වෙන්නේ නැහැ කියන එක කීවා. දැන් ඕකාස සච්චිකට්ඨයත් මේකේ අපට එනවනේ දැන් මෙහෙම අනුලෝම පංචකය. ඒ කියන්නේ පරවාදීන් අර විදිහට පුච්චාවයි අනුയോഗයයි තපනාවයි පාපනාවයි ආරෝපනාවයි මදාව නිග්‍රහය. ඒ විදිහට පහක් එනවා. ඊළඟට පරවාදීන්ගේ පටිකම්ම චතුස්කාදී පටිකම්ම චතුස්කය, නිග්‍රහ චතුස්කය, නිගමන උපනාය චතුස්කය, නිගමන චතුස්කය කියලා හැම හතරකුත් එනවා කියලා ඔබට අපි කියලා දුන්නා. ඊළඟට දැන් මෙතන පරවාදීන්ගෙන් ප්‍රශ්න සකවාදීන්ගෙන් පරවාදීන් ප්‍රශ්න කරන එකේදීත් ඒ විදිහට පහක් එනවා අනුලෝම පංචකේ. එතකොට එතන සකවාදීන් කියනවා ප්‍රතිකර්ම චතුස්කයයි, නිගමන චතුස්කයයි, උපනාය චතුස්කයයි, නිගමන චතුස්කයයි. ඒටි කියනවා පටිකර්ම චතුස්කයයි, නිග්‍රහ චතුස්කයයි, නිගමන උපනාය චතුස්කයයි, නිගමන චතුස්කයයි. ඒ වගේ වචනාර්ථේ පවා අපි ඔබට කියලා දීලා තියෙනවා පෙර පාඩම් වලදී. අමතක නම් නැවත බලා ගන්න. දැන් ඔබට මේ පාඩම් යම් ආකාරයකින් තේරෙනවා මදි වාගේ පේනවා නම් මම හිතනවා දැන් මුල ඉඳලා මාය පාරක් පටන් ගත්තොත් ඔබට මුලින් අහුණාට වඩා වැඩි කොටසක් අහු වෙනවා. ඔබට යම් තැනකදී දැන් අපි කියමුක තේරෙන්නේ නැහැ කියලා ඔබට හිතෙනවා නම් ඔබ ඒක 10 පාරක් බලලා නැවත තේරුම් ගත්තොත් ඔබේ දැනුම අර පළවෙනිවෙන් තේරුම් ගන්න කෙනාට වඩා වැඩි කියලා මං හිතනවා. මොකද එයා ඒ පිළිබඳව හොයන ගතිය වැඩි. දැන් අපි කියමුක එකපාරක් කියනකොට එක්කෙනෙකුට හොඳට පාඩම් හිටියා තේරුණා මේ අනුලෝම පංචකය, ඊළඟට පටිලෝම පංචකය, ඊළඟට අර කියන පටිකම්ම චතුස්කාදිය, ඒ ඔක්කොම ඔබට එකපාරකින් මතක හිටියානම් ඒක ඉතා හොඳයි. හැබැයි ගොඩක් වෙලාවට එහෙම මතක හිටපු කෙනා නැවත බලන්නේ මට ඔක්කොම මතකයිනේ දැන් කියලා. අන්න එතකොට එයාගේ දැනුම ප්‍රවීණ වෙන්නේ නැහැ. එයාගේ දැනුම පුළුල් වෙන්නේ නැහැ. අර එච්චර මතක නොහිටින කෙනා නැවත බලනකොට මතකයක් හිටිනවා. ඒක පුරුදු පුහුණු වීමත් සිද්ධ වෙනවා. ඒ නිසා මම ඕකෙන් දෙවෙනි කාණ්ඩයට ඇතුළත් වෙන්නේ. මොකද මටත් අභිධර්ම ඉගෙන ගන්නකොට එකපාරටම වැටහෙන්නේ නැහැ. ඉස්කෝලේ යනකොටත් එහෙම තමයි. එකපාරටම ගාණක් හැදුවට මට තේරෙන්නේ නැහැ.
එක පාරටම විද්‍යාත්මක ගැටලුවක් තේරෙන්නේ. හැබැයි මට නැවත නැවත මම බලනවා ඒක. හොයනවා. ඒහා මූලාශ්‍ර ග්‍රන්ථ හොයනවා. ඊට පස්සේ මගේ දැනුම අර එකපාරින් තේරුම් ගන්නවට වඩා මතක තියාගන්න කෙනාට මගේ දැනුම ਵਿਚාරශීලී. මගේ දැනුම පුළුල්. ඒ නිසා ඔබ ඔය කොයි කාණ්ඩයට වැටුණත් ඔබට පාඩුවක් වෙන්නේ නැහැ. අභිධර්ම ඉගෙන ගන්නකොටත් ওই ලක්ෂණය මට තිබුණා. සමහර සානසලට එක පාරටම වැටහෙනවා. හැබැයි එක පාරටම වැටහෙන සානසලට තව කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් ඒක පුළුල්ව තේරුම් කර දීමේ හැකියාව නැහැ. මොකද උන්වහන්සේ එක පාරටම ගිය නිසා එක පාරටම තේරුම් ගත්ත ක්‍රමය අනික් කෙනාටත් දානවා. ඉතින් එයාට ඒ මට්ටම හරියන්නේ නැහැ. ඉතින් අපි එක පාරටම තේරුම් නොගිය නැවත නැවත ඒවයි ගැඹුරු තැන්, හැප්පිච්ච තැන්, පැකිලිච්ච තැන් ඒ අත්දැකීම් සහිතව ගිය නිසා අපි කෙනෙකුට කියලා දෙනකොට ඒ තැනුත් එක්කලා මතු කරලා කියන්නේ. එතකොට එයාට තේරෙන ගතිය වැඩි අර එකපාරම තේරුම් ගත්තු කෙනා තෝරනවට වඩා. ඕක පැහැදිලිවම අපට අපි ඒ කාලේ අහලා තියෙනවා. දැන් නාවුනි අරිදම් මනුනායක ස්වාමීන් වහන්සේ අභිධර්ම දේශනා කරනකොට සමහර කෙනෙකුට තේරෙන්නේ නැතිලු. හැබැයි තව ස්වාමීන් වහන්සේ නමක් හිටියා මහකුඹුකේ උත්තරවන් ස්වාමීන් වහන්සේ කියලා. උන්වහන්සේ තෝරන ක්‍රමයට කැමති. මොකද ඒකට හේතුව ඒ උත්තරවන් ස්වාමීන් වහන්සේ අපට කිව්වා මේ උන්වහන්සේ හරි අමාරුයි ඉගෙන ගත්තේ කියලා. උන්වහන්සේට ධාරණ ශක්තිය අඩුයි. උන්වහන්සේ ඒ දවස්වලම කියනවා දැන් අරිදම් ආයස්තුන් ඉගෙන ගන්නකොට උන්වහන්සේ හරි පහසුවෙන් ඉගෙන ගත්තා. නමුත් අපි ඉගෙන ගත්තේ බොහොම අමාරුවෙන්. මට එහෙම ධාරණ ශක්තියක් නැහැ නම් මං අමාරුවෙන් තමයි. හැබැයි උත්තරවංශ සුගන්නනකොට කවුරුත් ඉගෙන ගන්න කැමති. මමත් ඉගෙන ගත්තා. මොකද උන්වහන්සේ අර බොහොම සියුම් තැන්, පුංචි තැන් පවා ගොඩක් විස්තර කරලා තේරුම් කරලා දෙන නිසා. ඒක මේ අතිරේකව ඔබට පසුබෑමක් තියෙනවා නම් අමාරුයි කියලා හිතෙනවා නම් එතනින් හිත මුදව ගන්නට දුන්නු උපදේශයක්. නැත්තම් පාඩමෙන් පිටට ගියා නෙමෙයි. එතකොට දැන් ඒකෙත් ඔන්න බලන්න දැන් පරවාදී පුච්චාවේ ඉඳලා යන තැනදීත් අර විදිහට සියල්ලම ඒ කියන්නේ රූපේ සම්බන්ධ කළ වේදනාව, සංඥාව, සංකාර, විඥාන පහම සම්බන්ධ කරලා ඊළාට ආයතන 12ම සම්බන්ධ කරලා ධාතු 18ම සම්බන්ධ කරලා ඉන්ද්‍රිය 22ම සම්බන්ධ කරලා ඒ සංවාදයට ඉස්සරහට යනවා. ඉතින් ඒක මම නැවත ඔබට තෝරන්න යන සුද්ධික සංසන්දනාව ඉවරයි. සුද්ධික සංසන්දනාව පිටු අංක 42කින් ඉවරයි. පාලි පැත්ත නම් සිංහල පැත්ත නම් 43න් ඉවර වෙනවා. ඉතින් ඔබට මේ වගේ යම් තැනක් තේරුම් නැත්නම් ප්‍රකට වීම මදි නම් මම හැමදාම කියන්නේ සටහනක් දාන්න ඊළඟ දවසේ පාඩම කරන්නට ඉස්සරලා මේකට සම්බන්ධ වෙන දායක පින්වතුන් හරහා මට නැවත මතක් කිරීමක් කරන්න පණිවිඩයක් දාන්න. අහවල් කොටස තව ටිකක් තේරුම් කරලා දුනොත් හොඳයි කියලා හරි නැත්නම් මේ තේරුම් කරන ප්‍රමාණය වේගවත් වැඩි හරි වේගවත් මදි හරි මෙච්චර අපට තේරුම් කරන්න ඕනේ අපට තේරෙනවා නම් ඒ පිළිබඳව ඔබේ අදහස් ඉදිරිපත් කරන්න ඊට අනුකූලව මම පටන්ගෙන ඉදිරියට යන්නම්. මොකද මම මේ ඔබට උගන්වන්නේ ස්වාමීන් වහන්සේලාට උගන්වපු උරුවට. ඒ රටාවට තමයි මම මේ උගන්වගෙන යන්නේ. හැබැයි ඊට වඩා වැඩිපුර විග්‍රහ කරමින් යන්නේ. ඊළඟට අපට එනවා ඕපම්ම සංසන්දන. ඕපම්ම සංසන්දන උපමාවක් ගෙන සසඳමින් සම්මුතියයි පරමාර්ථයයි සත්ව පුද්ගල ස්කන්ධාදිය ඒ උපමාවක් අනුසාරයෙන් ගෙන යන කතාව. පුද්ගල කතාවේ තවත් කොටසක්. එතකොට ඒකේ ඔන්න බලන්නට පළවෙනියෙන්ම පුච්චාව තියෙන ਵਿਚාරීම තියෙන අර විදිහටම සකවාදීන්ගේ. දැන් ඔබට මේ වචන පිළිබඳව සයන්න පුයන්න තියෙනවා, පයන්න ආය පටිඤ්ඤා තියෙනවා, සයන්න පුච්චා තියෙනවා, පයන්න පටිඤ්ඤා තියෙනවා. දැන් ඒවා ඔබට අප්‍රකට වෙන්න බෑ. ඒවා දැන් ඔබට හොඳට ප්‍රගුණ වෙලා තියෙනවා. ස පු තිබිච්ච ගාම සකවාදී පුච්චා. ඊළඟට පටිඤ්ඤා තිබ පරවාදී පටිඤ්ඤා. දැන් පටිඤ්ඤාව කියලා ප්‍රතිඥා කරනවා. කියනවා ප්‍රතිඥා කරනවා කියලා කියන්නේ යාගේ අදහස ඉදිරිපත් කරනවා කියන එකනේ. ඒ නිසා පටිඥා කියන ප්‍රතිඥා. ඊළඟට ස පුච්චා කියන ආයපාරත් සකවාදී පුච්චාව. ඊළඟට පටිඥා පරවාදීන්ගේ ප්‍රතිඥාව. ස අනු කියලා කියන්නේ සකවාදී අනුയോഗෝ. අනුയോഗෝ කියලා කියන්නේ ඉදිරියට පමුණවනවා. ඒගොල්ලෝ කියපු කතාව තව ඉස්සරහට ඇරයි යනවා කියන එකයි. යොදවනවා නැවත යොදවනවා කියන නැවත යොදවනවා කියන එක අනු කියන්නේ නැවත යෝග කියලා යොදවනවා යොමු කරනවා ඒ මතවාදීව. පටිඥා පටි කියන්නේ පරවාදී පටිඥා. ඉතින් ඔන්න ඔය ඒවත් මොකද මම මේවා කියන්නේ දැන්
අපි ඉගෙන ගන්නකොට මේ තැන්වලත් අපි වෙලාවකට හිර වෙනවා. මේ තැන්වලත් භයක් ඇති වෙනවා. මේවත් මොකද මේවත් මතක තියෙන එකපාරට මොකද මේවා හොඳට ප්‍රගුණ වෙලා තියෙන්නට ඕනේ. ඉතින් ඒ වගේ තැන්වලදී අපි ඒකත් අපට බාධාවක් වුණා. මේ ණය ක්‍රමයේ තේරුම් අරගෙනට ඒවත් මට බාධාවක් වෙච්ච අවස්ථා තියෙනවා. ඒවා ප්‍රගුණ වෙලා ප්‍රවීණ වෙලා නොතිබීම නිසා. ඒ නිසා ඒවා සම්පූර්ණයෙන් ඒ වගේ ධර්මාර්ථයක් නැහැ. ඒ වචන තමන් හිතේ ඇඳිලා තියෙනට ප්‍රගුණ වෙලා තියෙනට ඕනේ. ඊළඟට ඔන්න බලන්න දැන් අපි එනවා ඒකට රූපං උපලබ්ධති සච්චිකට්ඨ පරමත්තේන වේදනාච උපලබ්ධති සච්චිකට්ඨ පරමත්තේන අඤ්ඤං රූපං අඤ්ඤං අඤ්ඤා වේදනා. දැන් ඔබට පෙනේ සමටදී ඔය ඉස්සරලා කියපු එකම නෑ. ඉස්සරලා කියපු එක නෙවෙයි. රූපං උපලබ්ධති සච්චිකට්ඨ පරමත්තේන පුරුදු එකමයි. රූපය දැන් ඉස්සරලා අපට අරගෙන ගත්තේ පුද්ගලෝ උපලබ්ධති සච්චිකට්ඨ පරමත්තේන රූපංච උපලබ්ධති සච්චිකට්ඨ පරමත්තේන. දැන් පුද්ගලයා කියන එක දාන්න නැතු වෙනත් ක්‍රමයකට මේ එන්නේ. මේක උපමාවක් ගලපනවානේ. උපමාවක් සම්බන්ධ කරලා ගන්නවානේ. ඒ කතාවනේ මේ ඒ විශ්ලේෂණයනේ. එතකොට කියනවා රූපය සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් ලැබේද වේදනාවත් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් ලැබේද. ඔන්න දැන් එතකොට ඒක එක ප්‍රශ්නයක්. ඊළඟට අහනවා අඤ්ඤං රූපං අඤ්ඤං වේදනා. ඔන්න පරවාදීන් කියන හරි. ඒ කියන්නේ රූපයත් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් විද්‍යමානයි වේදනාවත් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් විද්‍යමානයි රූපය අනෙකක් වේදනාව අනෙකක්. හරි එහෙමද? ඔව්. ඉතින් ඒක නිවැරදිනේ. ඉතින් ඒක නිවැරදි. එතකොට මේ එන්නේ පරමාර්ථ ධර්මයක් වෙන් වශයෙන් දක්වනවා. ඒක අනෙකක් වේදනාව අනෙකක් සංඥාව අනෙකක් සංස්කාර අනෙකක් රූපය අනෙකක් කියලා. අන්න ඒ විදියට පුද්ගලයාත් වෙනව දක්වන්න පුළුවන් පරමාර්ථ ධර්ම අයින් කරලා. අන්න එතෙන්දනේ මේ එන්නේ. ඒකනේ මේකට කීවේ ඒකනේ මේ උපමාවක් එක්කලා. රූපය වේදනාව වෙන වශයෙන් දක්වනවා වාගේ රූපයේ වේදනාව දෙකක් විදිහට දක්වනවා වාගේ රූපයයි සත්වයයි දෙකක් විදිහට දක්වන්න පුළුවන්ද? අන්න ඒකනේ මෙන්නේ. ඒ කියන්නේ රූපය කියන එකට දාන නමක් නේද මේ සත්වය කියන්නේ. ඒක තේරුම් ගන්න ඔන්න ඔය තහවුරු කිරීමට තමයි මෙන්නේ. ඔන්න බලන්න. පුද්ගලෝ උපලබ්ධති සච්චික. ඔන්න දැන් අර ආමන්තා කියලා ඒගොල්ලන්ගේම උත්තරේ අරගෙන ඒක නිවැරදි උත්තරේ අරගෙන වැරදිච්ච තැන දැන් ওই ටික හරි. ඔන්න වැරදිච්ච තැන තෝරන්න එනවා ඊළඟට. දැන් කොහෙන් තේරුවත් මේගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ. මේක මම ඔබට මුලදීම කීවා මේක විවාදයක් ගියේ එකක් නෙමෙයිනේ. දැන් මෙතනින් අවශ්‍ය කරන්නේම මේ සංවාද වලින් අවශ්‍ය කරන්නේම වැරදෙන්න තියෙන පාරවල් සම්මුතියයි පරමාර්ථයයි. වැරදෙන්න තියෙන පාරවල් අතුරු සිදුරු සියල්ලක්ම මතු කර දැක්වීම. දැන් නැත්නම් මෙහෙම පෙලින් පෙලට කවුරක්වත් වාද අහගෙන ආපු කෙනෙක් ඇත්තේ නෑ. පෙලින් පෙලට මේ වාද ගොඩ නැගිලා තිබුණු එකකුත් නෑ. තැන් වල තිබිච්ච වාද සියල්ලක්ම දුර්මත ඛණ්ඩනය කරමින් කරපු විස්තරයක්. ඉතින් බලන්න ඕනේ මේ විදිහට අර විදිහට අහලා පුද්ගලෝපලබ්ධති සච්චිකට්ඨ පරමාත්තේන රූපාංචෝපලබ්ධති සච්චිකට්ඨ. දැන් කියන්නේ මෙහෙමවත් තේරුම් ගන්නකො කියන එකනේ මේ කියන්නේ. එතකොට මේ අහන්නේ අර ඉස්සරලා පරමාර්ථය කියන්නේ මොකක්ද කියලා දක්වලා ඊළඟට ආය පාරක් අහනවා. ඉතින් එතනින්වත් තේරුම් ගනීද කියලා. දැන් මුලින් කියලා දුන්නු නිසාවත් මේක තේරුම් ගනීද කියලා. ඒකනේ මේ කරන්නේ. දැන් මේ රූපයයි වේදනාවයි සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් ලැබෙනවා. ඊළඟට රූපය අනෙකක් වේදනාව අනෙකක්. ඒක තේරුම් කරලා දීලා මේ යන්නේ. ඉස්සලා තේරුම් කරලා දෙනවා. එහෙම තේරුම් කරලා දීලා ඊළඟට කියන පුද්ගලෝපලබ්ධති සච්චිකට්ඨ පරමත්තේන රූපාංචෝපලබ්ධති සච්චිකට්ඨ පරමත්තේන. ඉතින් එතකොට නෑ කියන්න එපායි. දැන් අතන රූපේ කියවනම් පරමාර්ථයක් වේදනාව කියවනම් පරමාර්ථයක්නේ. ඒ නිසා ඒක රූපේ වෙනයි වේදනාව වෙනයි කියන එක පැහැදිලිනේ. ඉතින් ඒක කියලා දීලා මෙතනදී අහනවා ආය පාරක් මේ දැන්වත් තේරුම් ගරන් ඇද්ද කියලා බලන්න. මේ පුද්ගලයාත් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් විද්‍යමානද රූපයත් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් ඒත් කියනවලු කියලා කියනවා. ඒත් කියන විද්‍යමානලු. දැන් අතෙන් තේරුම් කරලා දුන්නා මේ රූපේ කියන්නේ වේදනාව කියන පරමාර්ථ ධර්මයක්. ඒ නිසා රූපයයි වේදනාවයි වෙන් වශයෙන් දක්වන්න පුළුවන් කියලා. දැන් ඒක තේරුම් කරලා දීලා පහවනවා මේ
ආය පාරක් අහනවා මේ සත්‍ය පුද්ගලයාත් රූපයත් විද්‍යමානද කියලා. ඒත් ඔව් කියලා කියනවා. එතකොට අහනවා අඤ්ඤං රූපං අඤ්ඤං පුද්ගලෝ. ඒ කියන්නේ මේ රූපය අනෙකක් පුද්ගලයා අනෙකක්. එතෙන් එනකොට තේරෙනවා වැරදුනා කියලා. එතනදී කියනවා නෑ කියලා කියනවා. නහේවම් වත්තබ්බේ කියනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක හරි ඒකයි මම කියේ මේක හරි උණුසුම් ඒ වගේම මේ එපා නොවන ධර්ම සංවාදයක්. පාඩු නොවන ධර්ම සංවාදයක්. නිකම් මේ එක එක්කෙනාගේ හැලී කතා කරගෙනවා එක එක්කෙනා විවේචනය කිරීමක් නෙමෙයි. ධර්මයේ සම්බන්ධයෙන් තියෙන දුර්මත ධර්මයෙන්ම निराකරණය කරනවා. මතවාදීව. ධර්මමය මතවාදීව निराකරණය කරනවා. අන්න බලන්න ඊළඟට ඒ නිග්‍රහය පිළිගන්න කියලා කියනවා. අර මූලික සැකිල්ල එහෙමයි. ඒ කියන්නේ අනුලෝම පංචකය යන ආකාරයේ අර මුලින්ම කියලා දුන්න මුල්ම පාඩමේදී කියලා දුන්න ආකාරයෙන්ම තමයි. ඊළඟට බලන්න ආජානහි නිග්‍රහං. ඉතින් ඊටු ටික මම ඔබට කියන්නේ නැහැ. මොකද හේතුව අනුලෝම තපන ආදී වශයෙන් අර ඉස්සෙල්ලා කියපු ක්‍රමෙම තමයි. ඒ නිසා ඒක ආය පාරක් කියන්න අවශ්‍යකමක් නැත්තේ නැහැ. ඊළඟට ඒක ඇවිල්ලා ඊළඟට බලන්න දැන් ආය පාරක් පාර සකවාදීන් ඊළඟට යන්නේ අර දැන් ඊළඟට මේකේ ගත්තේ රූපයයි වේදනාවයිනේ. ඊළඟට කියන රූපයයි සංඥාවයි. රූපයයි සංස්කාරයයි. රූපයයි විඥානයයි. විද්‍යමාන සත්‍ය අර්ථ පරමාර්ථ ඔව් කියලා කියනවා. එතකොට රූපය අනෙකක් සංඥාව අනෙකක්. රූපය අනෙකක් සංස්කාර අනෙකක්. රූපය අනෙකක් විඥානය අනෙකක්. ඒක මොකද කියන්නේ? හරි කියලා කියනවා. ඉතින් ඒක ඒ ටික හරි. එතෙන් නැවත වතාවක් ගිලන පුද්ගලයා විද්‍යමානද රූපයත් විද්‍යමානද සත්‍ය අර්ථ පරමාර්ථ ආය පාරක් අහනවා. ඉතින් ඒ නිසා මේ හැම තැනදීම කෙරෙන මොකද අර පංචස්කන්ධේම අනුසාරයෙන් ඉස්සර රූපේ පමණක් කරේ ඊට පස්සේ වේදනාව ඒ පංචස්කන්ධේම හරහා මේ දෙකක් සත්වයා කියන්නේ සම්මුතිය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ පරමාර්ථය කියලා පංචස්කන්ධයටත් ඕක සම්බන්ධ කරනවා ආයතන 12ටමත් ඔය විදිහට සම්බන්ධ කර යනවා ධාතු 18ටමත් ඔය විදිහට සම්බන්ධ කර යනවා ඉන්ද්‍රිය 22ටත් ඔය විදිහට සම්බන්ධ කරගෙන යනවා එමෙන්න ඒකක් පාසා මේ සුද්ධ සච්චි කට්ටය වගේම ඕකාස සච්චි කට්ටය අවයව සච්චි කට්ටය කාල සච්චි කට්ටය අවයව සච්චි කට්ටය තුන කාල සච්චි කට්ටය හතර අවයව සච්චි කට්ටය ඒ හතරමත් එනවා ඒ හතරක් පාසාම එනවා අර අනුලෝම පංචකාදී අනුලෝම පංචකයයි ඊළඟට අර චතුස්ක තියෙනවා හතරක් පටිකම චතුස්කාදී ඊළඟට පටිලෝම පංචක එනවා ඒකෙත් පටිලෝම එකෙත් පටිකම චතුස්කාදී හතර බැගින් එනවා. ඉතින් ඒවා ඔක්කොම ආවට පස්සේ තමයි අර කියන සුද්ධ සච්චි කට්ටාදී වශයෙන් මේ එකක් පාසන අට්ටක නිග්ඝා කියන එක. මේ එකක් පාසා අට්ටක නිග්ඝා කියනවා. ඒ කියන්නේ මේ එක කතාවකට අර කියන සුද්ධ සච්චි කට්ටය, ඕකාස සච්චි කට්ටය, කාල සච්චි කට්ටය, අවයව සච්චි කට්ටය කියන හතරම මේ හැම කතාවකම එනවා. ඒතකොට හැම කතාවක් පාසාම අර නිග්‍රහයට එනවා. ඒ කියන්නේ සකවාදීන් පරවාදීන්ට කරන නිග්‍රහයයි පරවාදීන් සකවාදීන්ට කරන නිග්‍රහයයි ඒ විදිහට ඇවිල්ලා නිග්‍රහ අට බැගින් එනවා. ඉතින් ඒවා දැන් ආය තෝරන්නට බෑ. කොහොමද අටක නිග්‍රහයක් කියන්නේ ඒක තේරුවා මුල් පාඩම් වලදී. නිසා යම් කිසි කෙනෙකුට අමතක නම් ඒක අරගෙන බලා ගන්න. ඕපම්ම සංසන්දනාවෙත් ඔච්චර තමයි කියන්න තියෙන්නේ. ඔබට තියෙන්නේ ඒකේ අර පරමාර්ථ ධර්ම 57 සම්බන්ධ කරලා ගන්නට ඕනේ. පරමාර්ථ ධර්ම 57ම සම්බන්ධ කරලා ගන්න. දැන් මෙතන කියවනේ අපි කියමුකෝ දැන් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් පුද්ගලයා ලැබෙයිද කියලා හැවුවා. වේදනාවක් ලැබෙයිද කියලා නැත්නම් රූපයත් ලැබෙයිද කියලා. ඒ ආපු ක්‍රමයටම අර කියපු චක්කේන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ගාහනේන්ද්‍රිය, ජීවේන්ද්‍රිය, කායේන්ද්‍රිය ඉඳලා අඤ්ඤාතාවේන්ද්‍රිය දක්වාම ඉන්ද්‍රිය දෙවිස්සම සම්බන්ධ කර ගන්නට ඕන. ඉතින් මේ කොළ ගොඩාක් පෙරල මම යනවා. ඔය කොළ ගොඩ තුල තියෙන්නේ අර කියපු විස්තරේම තමයි. ඒ කියන්නේ අර 57ක් ධර්මතාවම ගන්නවා. ඉතින් 57ේම 57ම මේ සත්වපුද්ගල කියන එකත් එක්කලා සම්බන්ධ කරන ආකාරය ඔබට හොඳට තේරුම් ගන්නට පුළුවන්. ඒ 57ක් වූ ධර්ම හොඳට මතකේ තියෙන්නට ඕනේ. එමෙන්ම අර රූපේ සම්බන්ධ කරලා වේදනාව සම්බන්ධ කරලා සත්‍ය පුද්ගලයා කියන මේ මාතෘකාවත් එක්ක අනේක හොඳට ප්‍රවීණ වෙලා තියෙනට. එතකොට පුද්ගලයා රූපය, පුද්ගලයා වේදනාව, පුද්ගලයා සංඥාව, පුද්ගලයා සංස්කාර, පුද්ගලයා විඥාන,
පුද්ගලයා චක්කායතනෙ, පුද්ගලයා සෝතායතනෙ, පුද්ගලයා ගහන ආයතනෙ. ඒ ආයතන 12ම ගලප ගන්නකොට ඊළඟ පුද්ගලයා චක්කු ධාතු, පුද්ගලයා සෝත ධාතු, පුද්ගලයා ගාහන ධාතු, පුද්ගලයා જીවහා ධාතු. මේ විදිහට පුද්ගලයා ධම්ම ධාතුව දක්වාම ගලප ගන්නට. ඊළඟට පුද්ගලයා චක්කු ඉන්ද්‍රිය, පුද්ගලයා සෝත ඉන්ද්‍රිය. ආදී වශයෙන් පුද්ගලයා අඤ්ඤාතාව ඉන්ද්‍රිය. අරහත් ඵලසිතේ වැඩ කරන ප්‍රඥාව. ඒ දක්වාම පෙලින් පෙලට යන්නට ඕනේ. ඉතින් එහෙමනම් අද ඕපම සංසන්දනාවෙන් අද සාකච්ඡාවේ સમાප්තිය සනිටුවන් කිරීමට බලාපොරොත්තු වෙන හැම වෙලාවෙදිම ඔබට ගන්නට ඕනේ මොකද රූපය පිළිබඳව දේශනාවේ තියෙනවා අර සත්‍ය පුද්ගලයා අත්හිතය පටිපන්නෝ විදිහටත් තියෙනවා ඊළඟට චක්කායතන ආදී පිළිබඳව දේශනාවේ තියෙනවා සත්‍ය පුද්ගලයා අත්හිතය පටිපන්නෝ යන ආදී ක්‍රමයටත් තියෙනවා ඊළඟ චක්කු ධාතු ආදියක් තියෙනවා ඊළඟට සත්‍ය පුද්ගලයා ඒ කතාවක් තියෙනවා ඊළඟට චක්කු ඉන්ද්‍රිය ආදී වශයෙන් ඒ ඉන්ද්‍රිය ගැනත් පෙළේ තියෙනවා සත්‍ය පුද්ගලයා තියෙනවා. ඒක ක්‍රම දෙකකට කරනලා දේශනා ක්‍රම දෙකක්. එකම දේ පිළිබඳව ක්‍රම දෙකකට විග්‍රහ කිරීමක්. ඒ නිසා ඒ ක්‍රම දෙක ඒ ආකාරයෙන් තේරුම් ගත යුතුයි. ක්‍රම දෙක කලවම් නොකර ගත යුතුයි. රූප කියලා ගත්තනම් එහෙනම් චක්කායතන, චක්කු ධාතු, චක්කු ඉන්ද්‍රිය එහෙම යන්නට ඕනේ. රූපات අරගෙන සත්‍යයක් ගන්න බෑ. චක්කායතනත් අරගෙන සත්‍යයක් ගන්නට බෑ. මොකද චක්කායතන රූපාදී චක්කායතන ආදී කියන්නේ ඒවටම තමයි දාලා තියෙන නමක් සත්ව පුද්ගල ආදී වශයෙන්. එහෙමනම් ඕපම්ම සංසන්දනං කියන මාතෘකාවෙන් අද වැඩසටහනේ સમાප්තිය. එමනම් හැම දිනාටම තෙරුවන් සරණයි. මේ ධර්මානුකූලව යන වාද විවාද සංවාදය ඔබේ ආධ්‍යාත්මික ගැටලු විසඳා ගැනීමට පෙරහුරුවක් මඟ පෙන්වීමක් මාර්ගෝපදේශකත්වයක් බවට පත් වේවා හැම දිනාටම බොහොම කල්පනාවෙන් නිවී හැනහිල්ලේ කලබල නොවි සංසිඳීමෙන් නිවිච්ච මනසින් මේ කාරණා එකිනෙකට තේරුම් ගැනීමට බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයේ වේවා යුතු ප්‍රාර්ථනා කරමින් මේ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම සඳහා අනුග්‍රහකත්වයේ දක්වන සත්පුරුෂ කල්යාණ මිත්‍ර සියලු දෙනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ ධර්මයේ පිළිසකර කර ගැනීමේ කුසලය හේතු ආසනා වේවායි ප්‍රාර්ථනා කරමින් වැඩසටහන સમાප්ත කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි නැවත වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා සාදු 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 සදහවතුනි දේශනා පවත්වා පදහල බේරිකම බෝතලේ කිනිතුලා කළ අරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද තල්ගමුවේ සුධීරානන්ද පින්වත් ස්වාමීන් වහන්සේට දෙදොක් නිරෝගී සුව සම්පන්නිය පිණසම මේ සීල කුසල දහම් හේතු වාසනා වේවා සාදු 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 ඒතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ආරූප වාහිනිය ඔබ වෙත සංනිවේදනය කළ විවාදාපන්න ධර්මදේශනා මාලාවේ අද දේශනාව මේ ආකාරයෙන් නිමාවට පත් වෙනවා ඔබ හැම දිනකටම තෙරුවන් සරණ වේවා